අපිට ඉස්සරහා දවස් ටික ලෙහෙසි පහසු දවස් ටිකක් වෙයි තෙල් සම්බන්ධව කියලා. ඒකද ඇත්ත කතාව. ඒක තමයි පට්ටපල් බොරු අපේ ගමේ මසන්නේ. මෙච්චර අර්බුදයක ඉඳෙද්දිත් මිලියන ගණනින් ඕටි ගන්න තෙල් සංස්ථා සේවකයින්ට පුළුවන්. කවුරුත් දැනගන්න ඕනේ මේ විදිහට ගත්තොත් මේ ඕන කමින් අතිකාල තල්ලු කරන්න ඉහළ නිලධාරිය. කිසිම පහළ නිලධාරියෙකුට සේවකයෙකුට අතිකාල බලෙන් කරන්න බෑ. මේ වගේ මොනවද ඔබතුමා සතුව තියෙන තොරතුරු? මේ හොරු රැකලා මිනිස්සුන්ව මේ බෝලිං වල තියලා මරන්නේ ඇයි? ඔයගොල්ලගේ මාධ්‍ය වලින් මුද්‍රිත වලින් හෙලි කරලා කිසිදු ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ තුරුත් ගන්නෙ නැහැ. අයිබෝන් The Challenge වැඩසටහනේ අපි හැමදාම මේ පවත්න අභියෝගවලට අපිට හොයාගන්න පුළුවන් විසඳුම් වගේම ඇත්තටම අපිට පිටතට පේන මේ අභියෝගවල පිටිපස්සේ තිරේ පිටුපස්සේ තියෙන කතාව ගැනත් හොයා බලන්න උත්සුක වුණා. ඒක අපි මේ අද ඊයේ මේ අර්බුද සියල්ල උත්සන්න වෙද්දි කරන දෙයක් නෙවෙයි. දැන් සෑහෙන කාලෙක අවුරුද්දකට වැඩි කාලෙක ඉඳන් The Challenge වැඩසටහන මේ අපි දැන් මුහුණ දෙන අභියෝග ගැන කතා කරා. ඒ රටේ විද්වතුන් ඒ ක්ෂේත්‍රවල අත්දැකීම් ඇති ඒ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන පුද්ගලයින් හා සමග. ඒක හින්දා අපිට ඕනටත් වැඩිය අයිතිය තියෙනවා තව තවත් හාරවුස්සලා හොයන්න. මේ ඇත්තටම අපිට පේන්න තියෙන ප්‍රශ්නය. එහෙම නැත්නම් මේ අපිට පේන්න තියෙන අභියෝග මේ අපි දකින ප්‍රමාණයෙන්ද තියෙන්නේ නැත්නම් අර අයිස්බර්ග් එකක එහෙම නැත්නම් අයිස් කන්දක ටිප් එක මුදුන විතරයිද අපි මේ තවම දකින්නේ. අන්න එතන ඒ ඇත්ත කියන්න කෙනෙක් තවම ලංකාවේ නැහැ. අපි පහුගිය දවස් ටිකේ නම් අහා හිටියා සති දෙක අමාරුයි, ඉදිරි සති දෙක අමාරුයි, සති හතර අමාරුයි. දැන් අපිට ඒක කියන්නත් කවුරුත් නැහැ. ඒක හින්දා අපිට සිද්ධ වෙනවා ක්ෂේත්‍රයේ වැඩ කරන මිනිස්සුන්ගෙන්, භූමියේ ඉන්න මිනිස්සුන්ගෙන් විමසා දැනගන්න. කොතනද ඇත්තටම මේ අමාරු තත්ත්වයේ තියෙන්නේ? කොයිතරම් අමාරු තත්ත්වයකද අපි ඇත්තටම ඉන්නේ කියලා. මොකද කවුරු හරිම අපිට ඇත්ත කියන්න ඕන නිසා. අද මේ තෙල් අර්බුදය හා සම්බන්ධව ඔබ සමහර විට ජංගම දුරකථනයකින් අපිව නරඹන කෙනෙක් නම් ඔබ මේ වෙලාවේ තෙල් පොලිමක ඉන්නවා නම් ඔබට අනිවාර්යෙන් දැනෙන දේ පිටුපස තියෙන කතාව තියෙන්නේ ඔබේ ෂෙඩ් එකේ නෙවෙයි. ඊට ගොඩක් එහා. අන්න ඒ ගැන අපි කතා කරන්න හිතුවා. අදත් The Challenge වැඩසටහනෙන්. මේ මාතෘකාව ගැන කතා කරන්න අපි පාර්ශව කිහිපයක් එන්නවා. අද අපි තවත් පාර්ශවයකින් නියෝජනයක් ඇඳවා ගත්ත The Challenge වැඩසටහනට. සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාව. අයිබෝන් ඔබතුමාට. මේ මම කියපු කතාන්තරයට අපි ප්‍රවේශයක් විදිහට ආනන්ද පාලිත මහත්මයා මෙහෙම පැහැදිලි කරගමු. මේ දැන් තියෙන තත්ත්වය අලුත්ම තත්ත්වයක් එක්ක. අද කාංචන විජේසේකර අමාත්‍යවරයා මේ QR කෝඩ් එකේ අලුත්ම තත්ත්වය සහ අගෝස්තු 1 වෙනිදා ඉඳන් එතුමා කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල ගැන ට්වීට්ස් ගණනාවක් නිකුත් කරලා දෙනවා. මම දැන් ටිකකට කලිනුත් දැක්කා. එතකොට ජනතාවට හිතෙන්න පුළුවන් දැන් මේ රජය ආණ්ඩුව විතරක්ම කියලා කියන්නත් බෑනේ. දැන් හැම පාර්ශවයන්ම ඉන්නවා. එතකොට මේ රජය දැන් උත්සාහ කරනවා එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ විසඳ ගන්න යන්නේ අපිට ඉස්සරහා දවස් ටික ලෙහෙසි පහසු දවස් ටිකක් වෙයි තෙල් සම්බන්ධව කියලා. ඒකද ඇත්ත කතාව. ඒක තමයි පට්ටපල් බොරු අපේ ගමේ මසන්නේ. මේ ඉදිරි දවස් ඉන්ධන අර්බුදය බරපතල තත්ත්වයට රජය පත් කරනවා. දැන් ඔබම කියනවා ඇමතිවරයා මොනවාද අද ටියුටර් පණිවිඩ දැම්මා. දැන් 16 වෙනිදා ඉඳලම මේ QR කෝඩ් එක ගැන කුමන දේවල් කිව්වද? කිසිදු නිශ්චිත වැඩපිළිවෙලක් සැලසුමක් නැහැ. ඒකින්ද QR කෝඩ් එක සැබවින්ම පටන් ගන්න පළවෙනිදා නම් රටේ තෙල් පොලින් 10 ගුණයකින් වැඩි වෙනවා. ඇයි ඔබතුමා එහෙම කියන්නේ? එහෙම කියන්නේ දැන් ඇමතිවරයා හඳුන්වලා දුන්නානේ දින ගානක්. ඔයගොල්ලෝ මතක ඇති. සෞන්දායි අඟහරුවාදායි එක දින කිව්වනේ. එතකොට අපි දැක්ක දින කිව්වේ දිනේට එන්න කිව්වා. දැන් මේ දිනේට තෙල් තිබුණාද? මේ තියෙන මේ දින කිව්වනේ. සඳුදා බ්‍රහස්පතින්දා 0.1 දින. අඟහරුවාදා සිකුරාදා 3 4 5. බදාදා සෙනසුරාදා 6 7 8 9. ලංකාවේ කවුරු හරි ඉන්නවද? පොලිමට තෙල් ගන්න ගිහිල්ලා ගැටලුවකින් තොර මේ කොන්න ලැබුණායි නෑ. දැන් මේ සතියේ දින 7ම 0.9 යනකම් පොලිමේ දැන් ලගිනවා. ඇයි එහෙම වෙන්නේ? ආණ්ඩුව ඇමතිවරයා පැහැදිලිව කියපු දෙයක් තමයි ඉන්ධන
මේ ටෝකන් එක ගේන්නේ ඊට පස්සේ QR කෝඩ් එක ගෙන එක දෙයකට. ඒ තමයි තෙල් සංස්ථාවේ ගබඩාවට වඩා රටේ හැමතැනම හොරෙන් එකතු කරන කළු කඩයක් තියෙනවා. ඒක පාලනය කරන්නයි මේ සීමාව දැම්මේ කියලා. හැබැයි අමිතුර දැන් දින දෙකකට ඉස්සෙල්ලා කියනවා රටේ ඉල්ලුමට තෙල් දෙන්න බෑ. ඒකින්ද QR කෝඩ් එක එනවා. දින දුන්නා. මේ වෙනකොට පුදුම කියන්නේ ඔය ඇමතිතුමාම 19 වෙනිදා මාධ්‍යයට ඇවිල්ලා කිව්වා හරි ලස්සන ලැයිස්තුවක්. මේ තියෙන ඇමතිතුමාගේ ලැයිස්තුව තියෙනවනේ කතන්දර. මේ තියෙන එන්නෙන ගෙන්වීමේ ලැයිස්තුව. ජූලි 8 ඉඳලා අගෝස්තු මාසේ 15 වෙනිදා දක්වා ඉන්ධන ගේන ලැයිස්තුවක්. කිසි අර්බුදයක් නැහැ කිව්වා. අති වෙන්න ඉන්ධන ගේනවා. මේ කතාව කියනකොට QR කෝඩ් එකක් ගැන, ටෝකන් එකක් ගැන, ඇප් එකක් ගැන කතා කරුවේ නැහැ. මිනිස්සුන්ට සතුටුයි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා ඊළඟට කිව්ව 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරි සති 3 තමයි අමාරු. ඊට පස්සේ අර්බුදයක් නැහැ කියලා. සති 3න් පස්සේ තමයි ජනතාව වලට දැම්මේ. පැහැදිලිව පාලකයට මේ මොහොතේ සැබෑ උවමනාවක්, සැබෑ අරමුණක් මේ ඉන්ධන ගැටලුව විසඳන්න නැහැ. එහෙම තියෙනවා නම් ඇමතිවරයා 19 මාධ්‍යයට ඇවිල්ලා කිව්වා 23 වෙනිදා මෙට්‍රික් ටන් 30000ක් වෙනවා ඩොලර් මිලියන 42ක් පැන්න නැවෙනවා. මතකද? 23 හවස ටියුට මණිවිඩ කෙතුම දැන් කිසිම කෙනෙක්ගේ ෆෝන් එකට ආන්සර් කරන්නේ නැති එකම බලශක්තිය ඇමති. ඇමතිවරුන්ට ආන්සර් කරනවා ඇති තමන්ගේ മന്ത്രിවරුන්ට. මාධ්‍ය වේදිකටවත් එහෙම නැත්නම් වෙනත් නිලධාරි කාටවත් කතා කරන්න එපා. ටියුට මණිවිඩ දාලා කිව්වා දවසක් පරක්. 24 හවස කිව්වා 25. ඊළඟට කිව්වා 25 නැවෙන දිනයක් කියන්න බෑ. ඉදිරිය අමාරුයි ටෝකන් එකක් දෙනවා. මතකද? ඊළඟට කිව්වා දවස් 4ක් ගිහිල්ලා සති 3කින් කිසි කෙනෙක් පොලිමට එන්න එපා. සති 3ක් කනන් ඉන්ධන දෙන්නේ නැහැ. ඉන්ධන දෙන්න බෑ. පෝලිං වලට එන්න බෑ. සති 3කින් පස්සේ ඉන්ධන දෙනවා. සති 3 ගෙවිලා හරියට 16 වෙනිදා නැවාව. මේ ලයිස්තුවට කිව්ව නැම නෙමෙයි 8-9 කියන කාවේ 16. මෙට්‍රික් ටන් 40000ක ඩීසල් නැව. දැන් ඔක්කොම හිතුවා ඒක 15 රෑ ආවේ. ඔක්කොම හිතුවා මෙත්වා මේ මාධ්‍ය සාකච්ඡයෙන් දැන් දෙල් ටික දෙන විදිය කියලා. මම හිතන්නේ බටහිර රටකවත් මේ විදියට හැසිරෙන්නේ නැහැ. ඇමතිවරයා ඉන්දිය ඔයිල් සමාගමේ තරංකාරී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකයි තවත් රාජ්‍යාන්තර නිලධාරියෙක් කිව්ව මොකද්ද කිව්වේ? ඩීසල් ආව, පෙට්‍රල් ආව, මේවා ගොඩ බෑවට පස්සේ ලියාපදිංචියක් කරනවා. ලියාපදිංචි වෙනතුරු තෙල් දෙන්නේ නැහැ කිව්වා. 21 වෙනිදා එනකන් කවුරුත් එන්න එපා ඒක. ඉතා මතකයි. 21 වෙනිදා එනකන්. ඒකින්ද මොකද රටට උනේ? මේ ඇමතිවරයා 8 වෙනිදා දින දීපු හින්දා ඉස්කෝල පටන් ගන්න තිබුණේ ජූලි 8. තෙල් නැහැ කියපුවම ඒක ගියා ජූලි 16ට. ජූලි 16 තෙල් නැහැ කියපුවම ඒක ගියා 21ට. 21 කිව්වා දෙන්නේ 25 කියලා ඒක ගියා 25ට. කාගේ අධ්‍යාපනයද මොට කරේ? මේ රටේ අසරණ ජනතාවගේ මේ රටේ ආණ්ඩුවක් පත් කරපු පාරිභෝගික ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය. මොකද කංචන විදේශේකර ඇමතිවරයාට ලාංකික ජනතාව ගැන දැක්මක් නැහැ. ඔහු ඇමරිකාව ඉගෙන ගත්තා. හැබැයි දේශපාලනයේ මුදල් වලින් තමයි අපි දකින්න විදිහට ඔහුව පෝෂණය වුණේ. ඔහුට ලාංකිකය ගැන නැත්තම් සාමාන්‍යයෙන් කතාවක් තියෙන ආණ්ඩුවක් කියන වචනයක් තමයි ඡන්දේ ගන්නෙ. පාසලක් විවෘත කිරීම හිරගයක් වැසීම. අද ආණ්ඩුව පාසල් වහනවා හිරගෙවල් පුරවනවා. එහෙනම් ජනතාවට අර්බුදය ඇති කරේ පාලකයා අගෝස්තු 1 වෙනිදා ඉඳලා QR එක සම්පූර්ණ ක්‍රියාත්මකත් නැහැ. අපේ රටේ තියෙනවා 1190ක් පිරුම්ගන්න. IOC එකට 220ක් පමණ තියෙනවා. එහෙනම් මේ සංඛ්‍යාවෙන් අද වෙන විට QR කෝඩ් එකට දෙන්න පිරුම්හල් සූදානම් තියෙන්නේ 490යි. 1190න් 490යි. ඒ කියන්නේ 800 ගානකට තාම මේක නැහැ. එහෙනම් සම්පූර්ණ කොහොමද QR එන්නේ? ඊළඟ බරපතලදී මේ ඔක්කොම සීමා කරලා පිරුම්හල්ට ඉන්ධන දෙන එක සීමා කරා. දින 7ටම දින දීලා තියෙනවා සතියේ. තෙල් දෙන්නේ සතියකට දින 2යි. ඒක දෙන්නේ ලීටර් 6600 2යි. ඒකත් එක දිගට එවන්නේ නැහැ. එක දිගට එනවා නම් 1 2 3 ඉවරනම් ඊළඟට හරි පොඩ්ඩ හරි දෙන්න පුළුවන්. එතකොට 13200කින්
මේ ඉල්ලුමින් 160ක් සපුරන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් දැන් බෙදිලා ආපු කට්ටිය පළවෙනි ඉඳලා මේ QR කෝඩ් එක අමුතුම දෙයක් තියෙනවා. ලෝකයේ තාක්ෂණය භාවිතා කරන්නේ පාරිභෝගිකයට ජනතාවට පහසු වෙන්න, ලාභදායී වෙන්න, කාලය ඉතුරු කරගන්න රට වෙනුවෙන් ඒ සියලු දේවල් සහ ඔවුන්ගේ පවුල වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ තමන්ට මුදල් දීලා ආණ්ඩුව කියන ගසා කන්න මිලට වක්කත් තමන්ගේ රැකියාව කරන්න, තමන්ට රැකියාවට යන්න, තමන්ගේ දරුවෝ ආරක්ෂිත සහිතව පාසලට හරි එක්කයි යන්න තියෙන ක්‍රමවේදේ නවත්තලා පාලකයා දින සීමා කළා, ප්‍රමාණය සීමා කළා, පිරුම්හලට ඉන්ධන දෙන එක සීමා කළා. දැන් කියන QR එකේ පළවෙනි ඉල්ල ක්‍රියාත්මක. හැබැයි 1 සිට 9 දක්වා සීලු දෙනවා දැන් පළවෙනි ඉල්ල පිරුම්හලට යනවා. මේකේ නෑ ඔබ කොන්දන පිරුම්හලෙන්ද ගන්න ඕනේ කියලා. ඔබට මේක නැත්තම් කොතෙන්ටද යන්න ඕනේ කියලා. දැන් ඉන්ධන ඉතිරි කරන්න ගෙනාවයි කියපු QR කෝඩ් එකේ ඉන්ධන හොයාගෙන යන්න වැඩිපුර තෙල් ටිකක් ජනතාවට අතින් දරන්න වෙලා තියෙනවා. හැබැයි එහෙම නැති ඉඳ තල්ලු කරලා යන්න වෙනවා. දැන් ආනන්දපාල මහත්මයා සමහරවිට කාට හරි මේ ඔබතුමා කියපු පැහැදිලි කිරීම අහගෙන ඉඳිද්දි හිතෙන්න පුළුවන් කරන හැම එකේම අඩුපාඩු විතරයි දකින්නේ කියලා. දැන් මේ QR සිස්ටම් එක හඳුන්වා දෙලා ඔබතුමා කව පිරෝම්හල් 400 ගාණක් කියලා. අතරම 464ක් අමාත්‍යවරයාට අනුව මේ වෙනකොට මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවා. හැබැයි පිරෝම්හල් 801ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ කියන්නේ 801ක් ලෑස්ති පළවෙනිදා ඉඳන් වැඩ පටන් ගන්න. සෙට් කරලා නැහැ. හැබැයි අපි දන්න විදිහට නම් 490යි IOCත් එක්ක. IOCත් එක්ක 801ක් කියලා කියනවා ලියාපදිංචි සහ ඔවුන් ලෑස්තිලු පළවෙනිදා ඉඳන් වැඩ පටන් ගන්න. මේකේ සංඛ්‍යා දත්ත කෙසේ හෝ වේවා. මේක තියෙන්නේ. දැන් අනිත් තැන් වල පුරුදු පෙර පුහුණුවක් කරේයි මේක දන්නේ නැති ඉන්න. ඒ 800 ගාන පුහුණුවක් නැහැ. 800 ගාන පුහුණුයි කියලා කියනවා. ටෙස්ටඩ් කියලා කියනවා. නෑ එයාම කියනවා තැන් වල මෙච්චරයි කරාකෝ. ඒක නෙවෙයි තර්කේ. මේ සිස්ටම් එක ගෙනාවෙත් නීති විරෝධී විදියට. අපේ රටේ නීති පද්ධතියක්. ඇමතිවරයාට රටේ පාලකයාට ඕන විදියට නීති හදන්න බෑ. තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා. දැන් මේ QR කෝඩ් එක ගේන්න කීයක් වීදම් කරාද කියලා රටේ ජනතාව දන්නවද? මේක තෙල් සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරලා තියෙනවා. පත්‍රිකාවක් දාලා තියෙනවා. ඒ අනුමත පත්‍රිකාවේ මොකද්ද ඉල්ලපු කොන්දේසි? ඇයි මෙහෙම කරා කියලා තියෙනවද? මේක දීර්ඝ කාලීනද කෙටි කාලීනද? මේකෙන් වැඩිපුර දරන්න එන මුදල ගැන කියලා තියෙනවද? මේ මුකුත් නැහැ. අමාත්‍යාංශයට කියලා හැදෙව්වා කැබිනට් එකට දැම්මා. ඔච්චරයි තියෙන්නේ. තාමත් තෙල් සංස්ථාව මේ වෙනතුරු කිසිදු නිල නිවේදනයක් කිසිදු පිරුම්හලකට යවලා නැහැ. ඒක අමාත්‍යාංශයට යවන්න බෑ. මේක අර්ධ රාජ්‍ය ආයතනයක්. මේක ඉන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක්. ලේකම්වරයාට තියෙන අධීක්ෂණي මුල්ලමත්. එහෙම නැතුව ඇමතිවරයාට තියෙනෙත් ඒක. ඇමතිවරයාට පූර්ණ මැදිහත් වෙන්න මේකට බලයක් නැහැ. ඔය පූර්ණ මැදිහත් වෙන්න කියලා තමයි දූෂණ ගනුදෙනු වෙලා මේ රාජ්‍ය ආයතන වැඩි කරේ. මොකද ඇත්ත වෙනකන් සේවකයෝ දානවා. ඒ ආයතන වල තියෙන පහසුකම් ටික ගන්නවා. පාලකයෝ ජනතාවට පහසුකම් නැති වෙලා තෙල් සංස්ථා දෙනට බිලියන ගණන් ණයයි. එක සතයක් අඩුව ඉන්ධන දුන්නේ නැති තෙල් සංස්ථාව ණයට දීලා නැහැ පාරිභෝගිකයන්ට. තෙල් නැව් 21ක් විකුණලා තියෙනවා. $1 එකක්වත් තෙල් ගත්තු සමාගම් වලට සල්ලි ගෙවලත් නැහැ. හැබැයි සල්ලිත් නැහැ. එහෙනම් ඇමතිවරු අතු ගහලා තියෙන දේ වෙලාවත් පේනවනේ. ඇමතිවරු සහ ජනාධිපති සහ රජය දැනුත් වෙන්නේ ඒකයි. ඒකින්ද මේක නීතියක් තියෙන රටක් පනතක් තියෙන්න ඕනේ. මුකුත් නැහැ. අධ්‍යක්ෂ මණ්ඩල පාලනයක් තියෙන්නේ. ඒ නැතුව අත්නෝමතිකයි රටේ ජනතාවට අයිති ඔහුයි ඉන්ධන මිල ගෙවන්නේ. ඉන්ධන වැඩි කරනවා කියන්නේ ලුණු කැටේ සිට ආදාහනාගාරය දක්වා වැඩි කරනවා. ඉන්ධන කියන්නේ ජනතාවගේ රුධිරය හා සමානයි. මේ ජනතාවගේ මුදලු ගසා කාලා ජීවිතය මේ වෙනකොට 24 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා. ඇයි ඝාතනය කරන්නේ? ඉන්ධන පෝලිං වලින්. මනෝවෛද්‍යවරු හෘද විශේෂඥයෝ පැහැදිලි කිව්වා මේ මරණ ඝාතනයි කියන්නේ ආතතිය, විඩාව, නිින්ද නොයාම මේ කිසිම පාසල නැතුව මේ සීළු මරණ හඳුන්වන්නේ ඝාතනය. ඝාතන කරා එක ඝාතනයක් සිදු වුණා පොලිමේ හිර වෙලා මැරිලා. මේ ඇප් එක ගෙනල්ලා QR එක ගෙනල්ලා මේ දින දීලා කරපු වැඩ. ඉදිරියේදී මේ මරණ වැඩි වෙනවා. දැන් ආපහු මගේ මං අහමින් හිටපු ප්‍රශ්නේ තමයි QR කෝඩ් එකේ ඇති හොඳක් ඇත්තේම නැද්ද කියලා කව හරි අහන්න පුළුවන් ඔබතුමාගෙන් ඔය විදියට. තාක්ෂණයක් හඳුන්වලා දෙන්නේ කාටද? ජනතාව පීඩාවට පත් කරන්නද? නැහැ. එතකොට මේ ඉන්ධන අර්බුදය ඇති කරේ කවුද? ඩොලර් නැතුණේ ඇයි? දැන් මම හොඳම දෙයක් කියන්නේ.
අපිට ඩොලර් නෑනේ. නෑ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ ඇති වෙච්ච විදිහ පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවානේ. ඩොලර් නැති කලේ කවුද? ඩොලර් අරන් ගියේ කවුද? නෑ නෑ ඒ කියන්නේ මම මේ කියන්න උත්සාහ කරන්නේ දැන් අපි තැනක ඉන්නවනේ ආනන්දපාලති මහත්මයා. දැන් අපිට ඒකෙන් ගොඩ එන්න විදිහක් කල්පනා කරන්නත් ඇත්තටම කල්පනාවක් නැති වෙලා තියෙන්නේ. ඒක නිසා මේ කල්පනා නැතිලා තියෙන එක තමයි දැන් මේ සිස්ටම් වලින් ඇති කරලා තියෙන්නේ. ඇති කරලා තියෙන්නේ. ඒතකොට දැන් මේ සිස්ටම් එක ඇතුලේ එහෙම නැත්නම් මේ මොකක් හරි නිර්මාණය කරන ක්‍රමවේදය ඇතුලේ අපිට මේ රටට ගෙන්නන තෙල් ටික බෙදා ගන්න වෙනවා. ඒකට ඔබතුමා එකඟද? එකඟයි. එතකොට මේ ගෙන්නන ක්‍රමවේදයන් වලට දිගින් දිගටම විරුද්ධ වුණා කියලා මේවා නිවැරදි කරගන්න අපිට බෑනේ. පුළුවන්. තාක්ෂණය ඒක තමයි කියන්නේ. මේවා කතිකාවකට යන්න ඕනේ. Tamante හිතුණු විදියට නෙමෙයි. මෙතුමා ඇමරිකාවේ නම් හිටියේ දැන් ඉන්න ජනාධිපතිවරයාත් මේ ඔක්කොම පිටරට ගිහිලා තියෙන තාක්ෂණය දන්න අයනේ. විහිළුකාරයෝ නෙමෙයිනේ. මේ IT කියන එක ලෝකේ තාක්ෂණයේ කවුරු ලංකාවේ හොඳ විශේෂඥයෝ ඉන්නවා. අපි මේ QR කෝඩ් එකේ අරමුණ ඉන්ධන වැඩිපුර මිනිස්සුන්ට ගිහිල්ලා ගසා කෑම නවත්තන්න නම් ඒ නැත්නම් ගේන්න පුළුවන් ඉල්ලන 1000 දෙන්න බෑ 500යි දෙන්න පුළුවන් 500 නියමාකාරයෙන් බෙදන්න නම් ඒ බෙදෙන එක ඒ පාරිභෝගිකයාට ගැටලුවකින් තොරව ලබා ගන්න කියන අරමුණ නම් මේ QR කෝඩ් එක ඇතුළත් වෙන්න ඕනේ මොනවාද? ඒකයි අපි කිව්වේ මේකේ තියෙන එක දෙයයි. සතිය දානවා ලීටර් 20යි හරි 10යි හරි. ඔයා බලපු අරගෙන නම් ඔබට ගන්න බෑ. ඔච්චර. ඒකේ තියෙනවද? මොකද ඉන්ධන ඉතුරු කරන්නේ මේ ඩොලර් ඉතුරු කරන්නේ. ඩොලර් කාබාසිනිය කරපු පාලකයා කොමිස් වලට ඉන්ධන ගෙනාපු පාලකයා ජනතාව පිට තියලා දැන් කියනවා ඔබ පාලනය කරක් කියලා. දැන් උදේ දැන් පළවෙනිදා උදේ එළියට එනකොට වාහනේ අරගෙන බිඳුවෙක් කෙනත් පාරේ. අවසාන අංකේ එකක් පාරේ. අංක 9 10ම පාරේ. දැන් අහලා නෙමෙයි නල්ලව ගෙදර. ඔයා ආද යනවාද පොලිමට මම යනවාද කියලා නෙමෙයි. එතකොට පොලිමට එනවා. මේ QR එකේ තියනවාද? මොකද සිස්ටම් කියන එක දැන් මේක සිස්ටම් චේන්ජ් එකක් දැන් මේ අරගලේ ඉල්ලන්නේ ඕකයි. ඔබ වගේ තරුණ අය අරගලේ කරන්නේ සිස්ටම් චේන්ජ්. එහෙම නැත්නම් ඇමති චේන්ජ්, ඇමතිගේ ඔළුවේ තියෙන මන විකාර තමන් කරපු දූෂණේ වහගන්න කර චේන්ජ් එක නෙමෙයි. සිස්ටම් චේන්ජ් එකේදී ඒකේ පෙන්නන්න ඔබේ කාර් එකේ උනත් GPR සිස්ටම් එකක් දාපුවම පෙන්නනවා අපි රිවර්ස් කරනකොට වදීද. අපි යන පාර ට්‍රැෆික් එකක් තියේද මේ සිස්ටම් එකට ඇතුළත් කරන්න පුළුවන් නේ. ඔබ මේ ඔබට තියෙන ළඟම පිරුම් හල. ඒකේ ට්‍රැෆික් නම් ඔබ ඊළඟ එකට යන්න. ඉතා පහසුයි. දැන් වෙලා තියෙන්නේ එදා 3කට කැරිලා ගිය මිනිස්සු පාරිභෝගික 10 දෙනාම ගිහිල්ලා එක තැනට. එතකොට ඒ ඉස්සල ගමේකට යන්න කියන්නේ. ළඟමෙකට. ළඟමෙකට කොහොමද කිට්ටු වෙන්නේ? කී දෙනෙක්ද මේ? එවන්නේ 6600යි. 6600යි. සතියකට දෙපාරයි. මොකට මේ ඔක්කොම එවනවා. ඊළඟට යන්න එපා ඔයා. එතකොට ඔයාගේ තෙල් ඉතුරු වෙනවද? ඔයාගේ තෙල් හොයාගෙන යන්න එපා. ඒම හොයාගෙන යන්න තරම් තෙල් ගහන්න තියෙන ලිමිට් කරලා දෙන මිනිහා ඊට ඉස්සෙල්ලා ඇමති දින්නේ අංක 90 දීලා තියෙන ලීටර් 15යි 16යි මෝටර් සයිකලයට 4යි ටීවී එකට 5යි කාර් වෑන් වලට 20යි. දැන් ඒකේ හොයාගෙන යන්න එපා. එතකොට ඉන්ධන කියන්නේ ඩොලර් කාබාසිනියක් කියවන්නේ නෙමෙයිද? එතකොට සැලස්මක් නැහැ කියන එක පිළිබඳ තාමත් සැලස්ම හදනවා. දැන් ඊයේත් කිව්වා ව්‍යාපාරිකයට ලියාපදිංචි කරන්න. ට්‍රැක්ටරේටත් පුළුවන්. දැන් තාම සැලස්ම හදනවා. දින 21ක් ඉන්ධන ගන්න එන්න එපායි කියපු ඇමතිවරයාට මේ සිස්ටම් එක දින 21ක් තුළ ගේන්න තිබුණේ නැද්ද? ඇත්ත උමනාන ඔක්කොම ලියාපදිංචි කරලා දැනුවත් කළා. තෙල් සංස්ථාවේ කිසිදු නිලධාරියෙක් මේ සිස්ටම් එක ගැන දන්නේ නැහැ. තෙල් සංස්ථාවේ ඇප් එකක් පාවිච්චි කරන සබ් සිස්ටම් කියලා. මුළු තෙල් බෙදන්නේ සබ් සිස්ටම් එකට. බිලියන ගණන් අපි ගෙවන අවුරුද්දකට ඉන්දියා සමාගමට ගෙවන්නේ. මේ IT තියෙන මේ IT එකේ කවුරුත් නැහැ. එදා ඒක ගෙවන්න 50000 ලක්ෂ ගෙන ට්‍රේනින් කරා. සංස්ථාව සහ තෙල් සංස්ථාවට 160ක් IT කණි තෙල් තොග සමාගම. සේවකයෝ 5700ක් පමණ. ඉහළ නිලධාරීන් ඉන්නවා 1000 ගාණක්. එක කෙනෙක් දන්නේ නැහැ මේ සිස්ටම් එක. අපේ චක්‍රලේඛනයක් යවන්න ඕනේ ෂෙඩ් එකකට නියෝගයක් යවන්න එක්කෝ කලමනස් ගත්තු තීන්දුව අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ අදාළ උපදෙස් අනුව ඔබගේ පිරුම් වලේ අදනි සිට මේව කර මේ ඒවා මුකුත් නැහැ. ඇමතිවරයා හිතනවා මම ඇමති මට ඕන එකක් පුළුවන්. මේක ඇමතිගේ බුද්ධලයක් නෙමෙයි. මේක රටේ ජනතාවගේ අයිතිය. නීතිය උල්ලංඝනය කරන්න ඇමතිටවත් අත හොඳට මතක තියාගන්න අරගලයේ තුලින් 55 60 කෝ දීලා ආණ්ඩුවක්පත් කළා අගමැතිවරයාට පැදුරටත් නොකිය හැංගෙන්න උනා. මුදල් ඇමතිවරයාට තාගෙත් මැයි 9ත් හැංගෙන්න උනා. ජූනි 9ත් හැංගෙන්න උනා.
ජූලි 9 69 ලක්ෂයක් කරන් ජනාධිපතිවරයාට ගිය තැනත් හොයාගන්න බැරි වුණා. ඒ අය ආවේ අරගෙන. චන්දිරීපේ වුන්නේ මේ. ආවේ Tamanට ජීවත් වෙන්න ඉඩ දෙන්න ඔය හොරකම් දූෂණ නවත්තපන් කියන්නේ දැන්වක්වත් අපිට සිස්ටම් චේන්ජ් එකක්. මේ සිස්ටම් චේන්ජ්. මේ කසාකන චේන්ජ් එක. නිලධාරීන් කිසිම දෙයක් දන්නේ නැහැ කියන එක ඔබතුමා වගකීමෙන්ද කියන්නේ? ඔව්. මොකද අපි නිලධාරීන් කියන්නේ අපිව කවුරුත් ට්‍රේන් කරලා නැහැ. මොකද අපි දැක්කනේ මේ පිරෝම් හල් වලට ගිහිල්ලා නිලධාරීන් මේක පරීක්ෂා කරන හරියට වැඩ කරනවාද කියලා. නෑ මේ IT එකේ කට්ටිය. ඒ ඇවිල්ලා ප්‍රාදේශීය කාර්යාලවල දෙන්නේ තුන්දෙනෙක් ඒගොල්ලන්ට කොහෙද පුහුණුවක් දීලා තියෙන්නේ? ඔබතුමාට දැක්කද මාධ්‍ය කොතනකක් තියෙනවා මේ සිස්ටම් ගැන සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක අලවි කළමනාකරුවෝ නිකුත් කරලා තියෙන එක? එහෙම නෑ. නෑ. තාම ඇමතිවර කතන්දර ටික කොහොමද දවසින් දවස එක එක කියනවනේ. නෑ හෙට මේක වෙන්නේ. දැන් ඔබතුමාට අගෝස්තු 1 වෙනිදා ඉඳලා QR කියන ඊළඟට කියනවා QR උත් යනවා ඒක නැති අයට දිනත් යනවා. මේක රැවටීමක් කියන්නේ ඉන්ධන ටික අකණ්ඩව දෙනවා නම් මේක සීමා කරන්න දෙයක් නැහැ. හරි ගේන්න බෑ දැන් ඩොලර් කාබාසිනිය කළානේ. හැබැයි තවත් ඩොලර් ඉතුරු කර දදත් ඉන්ධන ගන්නේ ඉන්දිය ඔයිල් සමාගම ගන්නවට වැඩිය වැඩි මිලට. මේ 16 වෙනිදාව ඩීසල් නැව 40යි. කොරල් එනර්ජි කියන සමාගමේ. ඔය සමාගමෙන් තමයි අප්‍රේල් 25 බොරතෙල් නැවක් කරලා ඩොලර් 40,56,000 ගසා කෑවි. නැවගල අදට දින 12යි. ඩොලර් 2,16,000 ප්‍රමාදගත. ඩොලරුත් නැහැ. රුපියලුත් නැහැ. නැවක් ගෙනවා. ඉන්දියාවේ ඉඳලා නැවක් එන්නේ දින 4යි. සිංගප්පූරුවේ ඉඳලා දින 6යි. ඩුබායි හරි කොහේ හරි දින 9යි. ඇමතිවරයාගේ තනි මතයට ගේන්න බෑ. ඉතා පැහැදිලි සංස්ථාවේ මුල්‍යාංශයෙන් ආපම සල්ලි නැහැ කිව්වොත් ඒ සල්ලි අමාත්‍යාංශයේ තියෙන්නේ තෙල් සංස්ථාවේ තියෙන රුපියල්. ඒක බැංකුවෙන් අහලා බැංකුවේ ඩොලර් ප්‍රමාණය දැන් මේ නැවට ඩොලර් මිලියන 52ක් ගෙවන්න තියෙනවා. එතකොට එන්න නැව දන්නවා නම් මේක මුදල් අමාත්‍යාංශයෙන් අහන්න ඕනේ. රාජ්‍ය භාණ්ඩාගාර නැත්තම් ට්‍රෙසරිය නැත්තම් ප්‍රයිවට් බැංකු වලින් අහලා තීරණයක් කරන් තමයි නැව ගෙන්න ගන්න ඕනේ. ඩොලරුත් නැහැ නැව ගෙනල්ලා. ප්‍රමාද ගාස්තු ගෙවන අමතුමාගේ සල්ලි නෙමෙයි. ජනාධිපතිතුමාගේ රජයේ සල්ලි නෙමෙයි. නිලධාරී තවුල්. බබ්බු නෙමෙයි. මම මේ අවුරුදු 54ක් තෙල් සංස්ථාන 63ක් තෙල් සංස්ථාන. එතකොට මේ ගෙනනකොට ඖෂධ ටික නැතුව කිරිපිටි ටික නැතුව ගෑස් ටික නැතුව මිනිස්සු දුක් විඳිනකොට ඩොලර් ලක්ෂ ගණන් ගෙන සහ ගහන්නේ නැද්ද? සැලස්ම දැනගෙන නැව් ගෙන්නන්න පුළුවන් දැනගෙන මෙහෙම ගේන්නේ. තෙල් නැති වෙනවා කියලා බය අපිට මුදට ගේන්න ඕනේ නැහැනේ. හේතුව අද වෙනතුරු ලෝකේ බොර තෙල් ලිංගයකුත් නැහැ. පිරිපහදු තෙල් ලිංගයකුත් නැහැ. රෂ්‍යාවේ යුක්‍රේන එක යුද්ධය තියෙද්දි. එහෙනම් බය නැහැ. එහෙනම් මේක ඒකයි අපි කියන්නේ මෙව්වා කොමිස් ජාවාර. කොමිස් වලට නෙවෙයි නම් දින තියලා ගෙනල්ලා ජනතාවගේ පොඩි දරුවාගේ කිරිපිටි පැකට් එක ගෙන්න ඉඩ දෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සු විදියට ආනන්ද පාත මහත්තයා දැන් ඔබතුමා මේ සබ්ජෙක්ට් එකේ හිටපු මිනිස්සෙක් නේ. ඒක නිසා ඔබතුමා ওই විදිහට කරුණුත් එක්ක කියද්දි තමයි මේක අපිට තේරෙන්නේ. හැබැයි සාමාන්‍ය මිනිස්සු විදියට අපිට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ඒ තමයි ලංකාවේ හැම දෙයකටම යට ගිහින් තිබ්බත් ලංකාවේ හැම දෙයකටම ක්‍රමවේද තියෙනවා. දැන් ඔබතුමාලගේ අපි මෙතනට කැඳවාගත්ත අශෝක රන්වල මහත්මයාව එතුමා කිව්වා ලංකාවේ තෙල් පිරිපහදු කටයුතු සඳහා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි කොච්චර අවභාවිතා කරලා තියෙනවද මේ වෙනකොට කියලා. ඒ වගේ මේ තෙල් ඇනවුම් කිරීමට දැන් මේක මේ අපිට පිරිපහදු කරන්න විදිහක් නැතුව එහෙම නැත්නම් එක්කෝ ඒක කරන්න තියෙන නුවමනාවට කරන වැඩක් නෙමේ තෙල් ගෙන්නන එක. එතකොට මේ තෙල් ආනයනය කිරීමට ක්‍රමවේදයක් නැද්ද? ලංකාවේ අනුගමනය කරන නොකරන එක නෙවෙයි ක්‍රමවේදයක්. ක්‍රමවේදයක් තියෙන එක තමයි කියන්න ඕනේ. 225ම දූෂිතයි දේශපාලන ඔක්කොමයි දූෂිතයි කියන එක මම පෙන්නන්න පිළිගන්නේ නැහැ. දැන් එක මම උදා ගන්න බණ්ඩාරනායක මැතිණිය. ටීබී ලංකරත්න සුබසිංහ කියන මැතිතුමාත් එක්ක බටහිර රාජ්‍යයට අයිති ඇමරිකාවට එංගලන්තය වගේ රාජ්‍යයට අයිති වුණා සෙල් එසෝ කැල්ටස් මොබිල් කියන ජනසතු කර. ඒ වෙලේ ඇමරිකාව කිව්වා PL 480ට අපිට පාම් පිටි නිකන් දෙන්නේ නැහැ කියලා. දුන්නේ නැහැ. හැබැයි යෝ රට ගැන හිතලා තීන්දුව ගත්තා. එතකොට ඉන්ධන මහ ලොකු බලපෑමක් නෙමෙයි. හැබැයි ගත්තේ දුරදක්නා නුවණ. ප්‍රබල ඊළඟ ඩඩ්ලි සේනානායක මැතිතුමා වෙන රජයක්. වාමාංශික වෙන කොක්කම ධනවාදී කියන පක්ෂයන්. එතුමා මේක ආපස්සට අරලා කම්පැනි වලට දුන්නා. එතුමා පිරිපහදුව හැදුවා. ඒ වගේ තමයි.
ජයාර්ජාර්ණ මෙතුමායි ඔක්කොම ඇදුවා. අපේ රටේ එකම භාණ්ඩයයි දැඩි පරීක්ෂාවෙන් යුක්තව ජනතාව අතරේ ඒ ඉන්ධන පමණයි. 1961 දූර දක්නා නුවණින් අරගෙන ඩඩ්ඩි සේනානායක මෙතුමාලා ජයාර්ජාර්ණ මෙතුමාලා රණසිංහ ප්‍රේමදාස මෙතුමා මේ ප්‍රබල කර කියන්නේ ඉන්ධන ඇනුම් කරපු තැන ඉන්න පිරුම් අල්ට යනකම් පූර්ණ පරීක්ෂා ගොඩ බාන්නේ නැහැ. අපි ඉන්ධන පටවනකොටත් අපිට විස්තර වෙන්න ඕනේ. අපේ නියෝජිතෙක් ඉන්නවා ඒ රටේ. ඒ බලලා ලංකාවට ආවත් ගොඩ බාන්නේ නැහැ. අපේ වරායට ආපුවම අපේ ගොඩ බෑමේ පද්ධතියට ගෙන ආපුවම ඉන්ධන සමාගමේ නියෝජිතයෙකුයි අපේ සංස්ථා නිලධාරී දෙන්නෙකුයි නැගලා නැවට ගොඩ වෙලා ඒ ටැංකිය වල සාම්පල් අරන් ඒවා කොළොන්නාය සහ පිරිපාදුවේ පරීක්ෂණාගාරයට යවලා ඒවා නිවැරදි නම් පමණයි ගොඩ බාන්නේ. ඒක කවුද නැති කරේ? පළවෙනි වතාවට ලංකාවේ බාල ඉන්ධන ආවනේ. ඔව්. ආවේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාගේ කාලේ. දැන් එතුමා සභානායකනේ. නැත්තම් උත්තර දෙන්න ගියා. ඒක උඩින් දාවේ. තිබුණු නැව් කැන්සල් වුණා. ක්‍රමවේදයට අනුගමනය කරපුවා. ඇල්ල හදිසියේ නැවාවා. නැව බාලව කරා. නැව කොට බෑවා. කෝටි 18කට වඩා තෙල් සංස්ථායේ දේපල පොම්ප ඇතුළේ විනාශ වුණා. ඉන්ධන රට කෝටි 30 ගානකට වඩා අසරණ ජනතාවගේ සල්ලි ටික නැතුණා. වන්දි ඉල්ලපුවම කොහොමද බිල දෙන්න කියලා. ඔය දන්නවත් අද ක්‍රියාත්මක වෙනවද ෂෙඩ් එකෙන් බිලක්? ඒකෙන් පස්සේ කිව්වා හරි සෙල්ලම් මේව පරීක්ෂා කරනවා. දිගින් දිගටම අපිට තර්ජනය ආවා. මම මාධ්‍යයට බෝතලක පට්ට බොරු කිව්වා. මෝටර් සයිකල් ටැංකිය වතුර කිව්වා, කාර් එකේ ටැංකිය වතුර කිව්වා, ඊළඟට ෂෙඩ් එකේ ටැංකිය වතුර කිව්වා. අපි දිගින් දිගට මර කළා විදේශියට අවල කිව්වා විදේශියෙන් දුන්න පරීක්ෂණයක් නෑ මේක ප්‍රමිතිය නෑ කියලා. කාටද වන්දි දුන්නේ? ඊට පස්සේ ක්‍රමවේද මේ රටේ නීති ක්‍රමවේද හදන්න ඕනේ නෑ. මීට කලින් හිටපු පාලකයා රට වෙනුවෙන් අඩු ගානේ 90%ක්වත් කටයුතු කරලා තියෙනවා. දැන් උවමනා කමින් ඉන්ධන මිලදී ගැනීම කිව්වා. මේ ඉන්ධන මිලදී ගන්න ඕනේ. ශනික මිලදී ගැනීම ගන්න බෑ අපිට. අපේ තියෙන දීර්ඝ කාලීන ගන්න. ඒව නැවතුනේ 2005 ඉඳලා. ශනික යන්න පුළුවන් දීර්ඝ කාලීන ගිවිසුමකට ගිහිල්ලා ඒක 6 මාසේ නම් එයාට දෙන්න බැර අගෝස්තු මාසේ නැව එයා ඊට ප්‍රථම දැනුම් දෙන්න ඕනේ මේ වගේ ගැටලු එනවා කියලා. ඒක දැනුම් දුන්නම අපි ශනික මිලදී ගැනීමකට යනවා. දැන් දිගටම ශනිදී වෙල. හැබැයි දැන් ඒකත් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් ඇමති වුණා. දැන් යන්නේ මොකද්ද? අන්සොලිඩඩ්. ඒ කියන්නේ ප්‍රසම්පාදනයෙන් තොර කතා කරලා ගන්නවා. දැන් කතා කරලා නැහැ ඇවිල්ලා තියෙන්නේ. කාගේ සාක්කුවටද වදින්නේ? ඒකයි මංගේ කොරල් එනර්ජි කියලා නැවක් ආවා. අප්‍රේල් 25 ගෙනාවි රුපියල් දීලා ගන්න. කාගේද කියලා හොයන්න. මොකද ඔය උත්තර දෙන්න ගියානේ සමහරු ඔය එක එක්කෙනාගේ නම් කියපුවාම ඒ මම නම් නෙමෙයි. අවුරුදු 70ක් වෙන මිනිහෙක්ගේ මගේ නම තිබුණාට අර කතාවක් තියෙන තොප්පිය හරිනම් දාගත්තා කියලා. පූල් හොරා කරෙන් දෙනක බැලුවේ මගේ කරේ අලුද කියලා බැලුවේ. අර හොරාට ඉස්සර කෙහෙල් කන වැටපෙන්නේ. ඒ වගේ දේවල් උනේ. ඒ නැවට ගෙවන්නේ රුපියල් නම් දින 34ක් මුහුදේ තියන්න ඕන. රුපියල්. අපේ රටේ රුපියල් දිගට මච්චු ගන්නවනේ. රුපියල් ටික බැංකුවට දාලා දින 31කින් අර සමාගමකට ගන්න දාන්න තිබුණානේ. අපේ ඉතිහාසය පිරිපාදු හැදුවට පස්සේ අපි ප්‍රමාද ගාස්තු බරතෙල් නැවට ගාල් තියෙන ඩොලර් 25000යි. මේ නැවට ගෙව්වා ඩොලර් 1,20,000යි. කවුද තීරණය කරේ? කොරල් එනර්ජි සමාගම. දින 34ට ඩොලර් 40,56,000 මුළු මාසෙකටම ගෑස් ගන්න තියෙන සල්ලි ටික ගෙව්වමු. හරිද? එතකොට මේ ක්‍රමයක් නැතුවද? ක්‍රමයේ තියෙනවා ගසා ගන්න. දැනුත් නැව දින 9කින් ගන්න පුළුවන්. සිස්ටම් දැන් මේ සිස්ටම් එක තුල මේගොල්ලෝ උත්සාහ කරනවා සැප්තැම්බර් මාසෙ වෙන මුල වෙනකන් ඉන්ධන බෙදීම අල්ලයි යන්න. මේ කරන්නේ කපටි සූත්‍රය. මිනිහෙකුට රට අර්බුදයක් නම් ජනතාව පිළිගන්න ඕන රට අර්බුදයක. අපිත් සහායක් දෙමු. ජනතාව එකඟයි. ජනතාව කියන්නේ මොකද? තෙල් ටිකේ වන්න දෙයිනේ අපි ගන්න. කවුරුත් කියනවාද තෙල් ගහන්නේ නැහැ කියලා කොහොයක්වත් වාඩි වෙලා ඉන්නවද? අපිට ඇතිතරම් ගහන්න අපිට කියන්නේ හැමෝම කියන්නේ මොකටද අසරණ කරන. ඔබ බලන්න ගැබිනි මවුරු ඉන්නවා. කාන්ත කියන්නේ අපි ඉන්න බෑ. දින ගණන් පිරිමියෙක් හිටියට කාන්තාවකට ඉන්න පුළුවන්. නමුත් මේ තත්ත්වය ඇති කරලා පාලකයා අදත් නැවුගනලා අපි කියන්නේ ඒකයි ගසා කනවා කියන්නේ ජනාධිපතිතුමනි අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවටත් මේ බලශක්තිය මිත ඇතුළු නිලධාරීන්ටත් කියන්නේ සැලසුමකින් ගේන්න පුළුවන්කම තියෙද්දි ඩොලර් නැති බව දැනගෙන නැවක් ගෙනල්ලා මොහොත මැද තියෙන ලෝකෙ පිරිපාදු තෙල් තියෙන මේකට කොමිස් දාවාරම නැතුව වෙන මොකද්ද කියන්නේ?
ඒක අපිට හැමදාම කියන්න වෙන හැමදාම අහන්න වෙන කතාවක්. ඒකයි මම ඇහුවේ එතුමගෙන් සිස්ටම් අලුතෙන් ඕන නෑ නේද කියලා. සිස්ටම් මේ රටේ තියෙනවා. හැම දෙයකටම මේ රටේ සිස්ටම් එකක්. ප්‍රබල සිස්ටම්. ප්‍රබල. ඒ වගේම කිසිම අපි කියනවා ෆුල් ප්‍රූෆ් කියලා. ඒ කියන්නේ කිසිම ආකාරයකින් රිංගා යා නොහැකි සිස්ටම් තියෙනවා ලංකාවේ. හැම දෙයකටම. හැබැයි එකක්වත් අපි දැන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකින්ද සිස්ටම් චේන්ජ් ඕනේ නැහැ. අර අපිට තියෙන සිස්ටම් ටික වල දාලා තියෙන්නේ ගොඩ ගන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේකට තමයි චේන්ජ් එකක් ඕනේ. මේ ඔලු ගෙඩි තිබුණොත් මුන්ට චේන්ජ් කරන්න මේගොල්ලෝ දැන් දක්වන චේන්ජ් කර දැන් ඇමතිවරයා චේන්ජ් කරන්නේ ජනතාව පිටට තියලා. හැබැයි ඇමතිවරයන්ට පාර්ලිමේන්තුව එක්ක මාසෙටම දින 6යි. ෆුල් ටැන්ක් ලැබෙනවනේ. ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයට ලැබෙනවනේ. ඔය කවුරුත් පෝලිං වල ඉන්නවද? ඒ විතරක් නෙමෙයි. අදත් වෙළඳ පොළට මේ බාලසා හොරෙන් තොග පිටින් ගිහිලා තියෙන්නේ තෙල් සංස්ථාවට අනුබද්ධ කණිජ තෙල් තොග සමාගමෙන් ඉන්ධන සීමාවකින් තොරව නීත්‍යානුකූල නොවන ආකාරයට බෙදීම. වෛද්‍යවරයාට QR කෝඩ් එක තියෙනවා. සීමාව තියෙන අවසන් අංකේ තියෙනවා. ඉංජිනේරුවට තියෙනවා. සීලුම සේවකයන්ට තියෙනවා. අද රෝහල් වල පෝලිං ගහිලා ඉන්නේ වෛද්‍යවරු ස්ට්‍රයික් කරලාද? හෙදියෝ වැඩ වර්ධනය කළාද? සුළු සේවක වැඩ වර්ධනය කළාද? නෑ. ඉන්ධන ටික නැති හින්දා. දෙනවා කි හදිසි අවස්ථාවක් දෙන. අද කෝච්චි වල වහල යන්නේ, ජොයින්ට් එකේ යන්නේ, වැටුලා මැරෙන්නේ, එන්ජින් එකේ යන්නේ වැඩ වර්ධනය කළා දුම්රිය සේවකයෝ. පඩි වැඩි කළා නෑ. ඉන්ධන නෑ. හැබැයි 100ට 150කින් මිල වැඩි කරා. ප්‍රවේශ පත්‍රුක. අද බස්වල උඩයි අර බඩු දාන කැරියර් එකේ මිනිස්සු පුංචි ළමයි හැංගිලා ඇතුලේ දාලා යන්නේ. ෆුඩ් බෝඩ් එකේ වැටුණා මරණ කාන්ට යන්නේ. CDP එක ස්ට්‍රයික් කරලාද? එහෙම නැත්නම් පාරිභෝගිකයෝ කියන්නේ මගියෝ බැහැයි කියලාද? හොඳ බස් ඉල්ලද නැහැ. ඉන්ධන නැති හින්දා. අද පාසල් දිගටම වැසුනේ සතියකට දින 2යි කිව්වේ ලෝකේ ඉන්ධන නැති හින්දාද මිලත් ලංකාවේ අලුත් සූත්‍රයේ රාජපක්ෂ සහ රනිල් රාජපක්ෂ සූත්‍රය තමයි භාණ්ඩයක් හිඟ කරනවා පෝලිං ඇති කරනවා මිල වැඩි කරනවා ආපහු පෝලිං වැඩි කරනවා ආපහු මිල වැඩි. දැන් පෝලිං වැඩි කරනවා මිල වැඩි කරනවා හැරෙන්න වෙන මොකක් හරි දැකලා තියෙනවද? ප්‍රමිතියෙන් නැති ගෑස් ගෙනාව ජීවිත ගියා මිනිස්සු පෝලිමේ මරනවා. තාමත් සිස්ටම් එකට යන්නේ නැහැ. අලුතෙන් මේ ඔබතුම කිව්වාගේ තියෙන සිස්ටම් එක තියෙන මුදල අපි ගෙවල් වල අපේ අම්මලා අර පිරිමැස්ස අපිට උගලන්නේ නැද්ද? උගලන අම්මා කියන නමත් එක්ක අපි බෞද්ධ ශිෂ්ටාචාරයෙන් හැදුණු මේ රට කොන්ද කෙලින් තියාගෙන අපි කියනවා මේක බෞද්ධ රාජ්‍ය කෙනෙක් බෞද්ධ සිංහල ඉන්න රාජ්‍ය ඒකේ ඉන්න මුස්ලිම් බර්ගර්ස් හින්දු මේ කතෝලික ඔක්කොම දෙකට එකතු වෙලා ඉන්නේ. ඒගොල්ලෝ ඔක්කොම සංස්කෘතිය පෝෂණය උනේ බෞද්ධ පසුබිම තුල. ඒකින්ද අපි යොසීමත් බොහොම හොඳට දන්නවා. මේ වගේ රටක දැකලා තියෙන මේ වගේ පෝලිං වල ඉඳලා අරගල නොකර ඉන්න ජනතාව බැරිම තැන අද ආණ්ඩුව පිරුම්හල් වහන තියෙනකොට හමුදාව දාලා තෙල් නැති පිරුම්හල් ආරක්ෂා කරා. හමුදාව දාලා. දැන් පිරුම්හල් වල මිනිස්සු පොර කරන තෙල් නැතුව අඩුත් කරලා බෙදීම අඩු කරලා තෙල් නැතුව පොර කාලා ගෝර කරනකොට හමුදාව දාලා මිනිස්සු පෝලිං ගස්සන්නේ බණ්ඩාරනායක පිරිරෝගාව ඉන්න කියලා අර උපසම්පදා බිස්සුවක් බණ්ඩාරනායක රූපේගාව ඉන්නවා කියලා යන්න කියලා පොලිසිය බන්න අධිකරණයේ තීන්දුව දුන්නේ කඩනෙවුන් එලවපන් කියලා. අපි ඒ තරම් ඉවසන හින්දා වෙන්න ඇති සමහර විට නේද? අපේ ඉවසීමක් නිවට කමක් කියලා කියනවා. මම හිතන පාලකයා හිතන්නේ එහෙමයි. අපි යන් කෙටි විරාමයකට විරාමෙන් පස්සේ කතා කරමු තවදුරටත්. අපි කතා කරමින් හිටියේ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාත් සමගින් බොහෝ කරුණු අපිට විරාමයට කලින් කතා කරන්න අවස්ථාව ලැබුණා. දැන් ඕනම අවස්ථාවක ආනන්ද පාලිත මහත්මයා වෘත්තීය සමිතියක් හෝ කිසියම් පුද්ගලයෙක් අදහස් දක්වද්දී එහෙම නැත්නම් පාලනාධිකාරියකට චෝදනා කරද්දී පෙරලා බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ විතර නෙවෙයි ඕකේ ඕන තැනක. ඒ තමයි අපි ප්‍රශ්න කරනවා ඊළඟට. අපි භාවිතා කරන අපේ අයිතිවාසිකම් හෝ අපිට ලැබෙන වැටුප් හෝ දීමනා හෝ ප්‍රශ්න කරනවා. මේක තෙල් සංස්ථාවේ සේවකයින්ටත් ඒ විදිහටම වෙනවා. පහුගිය දවස්වල පුවත්පතක හෙඩ්ලයින් එකක් එනවා. තෙල් සංස්ථාවේ සේවකයින්ට අතිකාල ගෙවීම තවමත් සිද්ධ වෙනවා. සහ විශේෂයෙන් පිරිපහදුවේ සේවකයින්ට තාමත් OT ගෙවනවා. හැබැයි බොරතෙල් වලින් තෙල් නිෂ්පාදනය කිරීමක් වෙන්නේ නැති කොටත් කියලා. ඇත්තද මේ කතාව? මෙච්චර අර්බුදයක ඉඳෙද්දිත් මිලියන ගණනින් OT ගන්න තෙල් සංස්ථා සේවකයින්ට පුළුවන්ද? කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මේක ඇත්තම කියන පාලකයා පිරිපහදුව වැස්සුවා.
කොමිස් මාෆියාවට යට වෙලා. බොරතෙල් නැව් දෙකයි ගෙනල් දෙන්න නකණ්ඩව දුවන්න. අද බොරතෙල් බැරල් එකකට වඩා අව මේ ඩොලර් 25කට වැඩි පිරිපහදු කරපු ඉන්ධන බැරල් එක. ඒ කියන්නේ පිරිපහදුව ක්‍රියාත්මක කෙරුවා නම් අද ඩොලර් 25ක් එක බැරල් එකකින්. ඒ කියන්නේ මේ අර්බුදයේ තියෙන වෙලාවේ ලෝකේ කොහෙවත් පිරිපහදු වහලා නැහැ. දෙක සම වුණොත් අඩු කරන්න බලනවා නිෂ්පාදනය මිසක් වහන්නේ. දැන් බොරතෙල් වලට වඩා පිරිපහදු තෙල් අවමේ ඩොලර් 25 මීට ඉස්සෙල්ලා ඩොලර් 40යි. මේ හතරවෙනි පාර වැව්වේ. පටන් ගත්තේ උදේ ගම්මන් පිළ කියන ඇමතිවරයා. දැන් මේ කංචන විදේශකරක ඉතාම සිදු ගත්තු දැඩිම මේ අසාධාරණ මොකද්ද තීරණයක් තමයි ගම්මන් පිළ පිරිපහදුවම. එහෙම කියපු මිනිහා හතරවෙනි පාරට වැව්වා. දැන් මාසයක් ඉවරයි. ඊයට අදට මාසයක්. ඒ කියන්නේ බොරතෙල් ආනයනය කරන්නේ නැතුව නෙමෙයි. නැතුව. හැබැයි මේ වුණත් පිරිපහදුව වැඩ. නිෂ්පාදනය මොකද පොයි පිරිපහදුව සම්පූර්ණ වහන්න බෑ. අවුරුදු 50 ගාණක් වෙනවා. දැන් ඇත්තෙන්ම කාලේ පැනලා. මේ සේවකයෝ ජීවිතයේ පරදුවට තබලා තමයි මේ පිරිපහදුව දුවවන්නේ. හැබැයි මේක දැන් මේ වෙන විට ඩොලර් ලක්ෂ ගණන් කාබාසිනය කරමින් බොරතෙල් දාලා ස්ටීම් කරනවා. මොකද පිරිපහදුව නවත් සම්පූර්ණ නැවතුත් බොරතෙල් ගෙනලා පටන් ගන්න බෑ. එහෙමනම් දවසකට අද වෙනකොට ඩොලර් ලක්ෂ 16ක් දිනකට කාබාසිනය කරනවා. පිරිපහදුව වහපු නිසා පිරිපහදු තෙල් ගේන්නේලා. අතිකාල ගෙවන්න වෙලා තියෙන්නේ නඩත්තු කටයුතු වලට ඊළඟට ආරක්ෂක අංශ වලට විදුලිය ජලය මේ ඔක්කොම ගෙවුණා. සාමාන්‍ය මාසයකට කෝටි 16කට වැඩි යන අපි පිළිගන්නවා. හැබැයි ඒ විතරක් නෙමෙයි සමස්ත සේවක සංඛ්‍යාව තෙල් සංස්ථාවේ සහ කලින් තෙල් තොග සමාගමේ 5700ක් පමණ ඉන්න. මේ සේවකයන්ට වැටුප් ගෙව්වේ මාසයකට අවමය පිරිපහදු කරපු ඉන්ධන නැව් 8ක් බෙදලා පිරිපහදුවත් අකණ්ඩව ක්‍රියාත්මක කිරීම තුල. දැන් මාස 2-3ක් තිස්සේ පිරිපහදුවත් වහන මාස ගණන් නැව් දෙකයි බෙදලා තියෙන්නේ. ජනතාව අහන ප්‍රශ්න ඒක තමයි. එහෙම වැඩ කරලා ඕටී ගන්නවා නම් දවසට මිලියන 7 නෙමෙයි මිලියන 10 ගෙවුවත් ජනතාවට අර්බුදයක් නැති කාලේ ජනතාව හිව්වේ නැහැනේ. ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම පත්‍රවල ලිව්වෙත් නැහැ. මාධ්‍යවේදියට රිදුනේ මාධ්‍යවේදියට රටේ සත්‍ය හෙලි කරලා කියන සත්‍ය වැරදි නම් පාලකයට කියන්න ඉඩ තියලා රූපවාහිනීද මුද්‍රිතද ගුවන්විදුලි මාධ්‍ය හෙලි කරපුවම ඕක බැලුවා අපිට රස්සාව කරන්න මාධ්‍යට යන්න ඉන්ධන ටික නැහැ. හැබැයි මේ අක්කු සතියට දවස් 2යි යන්නේ. අපිට තෙල් ටික බෙදන්නෙත් නැහැ. හැබැයි නැව් 8ක් 9ක් රටට බෙදලා රට කළුවර තියන්නේ නැතුව විදුලියටත් බෙදලා පිරිපහදුවක් දීපු කාලෙට වඩා ඩොලර් කෝටි 45කට වැඩි ගෙවලා තියෙනවා. ඒකෙන් කෝටි 30කට වැඩි ගෙවලා තියෙන්නේ අතිකාලයි දීමනක් තියෙනවා. පුදුමයි කියන්නේ ඒකයි. හැබැයි දැන් ඇමති කියනවා ඉදිරියට මාස 3යි වැටුප් ගෙවන්න වෙන්නේ කියලා. එහෙනම් කවුරුත් දැනගන්න ඕනේ මේ විදියට ගත්තොත් මේ ඕන කමින් අතිකාල තල්ලු කරන්න ඉහළ නිලධාරිය. කිසිම පහළ නිලධාරියෙකුට සේවකයෙකුට අතිකාල බලෙන් කරන්න බෑ. නිලධාරිනේ ඉහළම ඉන්න එක්කෙනා පල්ලයට විධායකට තල්ලු කරනවා දීමන. එයා තල්ලු කරනවා අතිකාල. නැත්තම් යටේ කාලේට අදිනවනේ. මොකද මං කියන්නේ මේ තියෙන හොඳම දෙයක්. මේ ඉහළ නිලධාරින්ගේ හරි සුද්ධ භූමිකා හොර දූෂිත භූමිකාව. මේ බියගම තැනක් මෙතන තෙල් පිරුම් හලකුත් නැහැ. කර්මාන්ත ශාලාවකුත් නැහැ. නමුත් 33000 ඇනුම් ගියා. ඒකම රටට හොර තෙල් ජාවර වැඩි මිලේ තෙල් ජාවරම් පටන් ගත්තේ කනිත් තෙල් තොග සමාගමේ තෙල් සංස්ථාවේ ඇමති සීලු පාලකයෝ දැනුවත්. මොකද අද වෙනතුරු මේව හෙලි කරලා තීන්දුව ගත්තේ නැහැ. තීන්දුව ගත්තෙත් නැහැ මාරු කරුවෙත් නැහැ. වැඩ තහනම් කරුවෙත් නැහැ. එහෙනම් දැනුවත්නේ. භයංකාර දේ මම මේ නාලිකාවේ රටට කියනවා කරුණා කරලා එළියේ තියෙන තෙල් ගන්න යන්න එපා. ඔබේ වාහනේ බරපතල ඉතාම භයංකාර විදියට ඉන්ධන කලවම් කරනවා. පෙට්‍රල් වලට දානවා ඒකට කියන ටිනර්. ඉතාම භයංකාරයි. ඔබේ එන්ජින් එක විනාශ වෙනවා. මේ කළු කඩ බිහි කරේ කොළන්නාව ඇතුළු ගමන ඉන්ධන ඇති වෙන්නේ දැන් වෛද්‍යවරයාට ඉංජිනේරුවට කෝච්චිය අරයි යන රියදුරාට ඊළඟට බස් රියදුරාට මේකට වාහන වලටත් නැහැ ඔවුන්ට රැකියාවට යන්නත් නැහැ අද ස්පිරිතාලවල වලට වෛද්‍ය ඔපරේෂන් එකක් කරන්න වෛද්‍යරට යන්න බැරි වෙලා තියෙනවා හෙදියට යන්න බැරි වෙලා තියෙනවා
සීමා කරපු ඉන්ධන දෙන්නෙත් නැහැ. හැබැයි නැව් දෙකක්වත් බෙදන්නේ නැතුව පිරිපහදුවත් වහලා ඉන්ධන ලීටර් 30කුත් දෙනවා. කිව් කෝඩ් එක ඕනෙත් නැහැ, ලියාපදිංචි ඕනෙත් නැහැ, එන්ජින් ධාරිතා ඕනෙත් නැහැ. ඊටත් අමතරව කිසිදු රාජ්‍ය නිලධාරියෙක් නොවන පුද්ගලයන්ට දේශපාලන සහ පාලකයාගේ හිතවත් මත ෆුල් ටැංක් දෙනවා, බැරල් වලටත් තෙල් දෙනවා. නැහැයි කියනවා මං ගාව මේ වීඩියෝ එක තියාගෙන මේක පෙන්නන්න ලෑස්ති. මේ වගේ අනුන්තව ගණනාවක් දෙන්න. පිරුම් වලට තෙල් යවන්න බෑ. දූෂිතයන්ට හොර ගනුදෙනු වලට යනවා. ඒ සෙට් එකට සල්ලි බැඳලා තෙල් යවන්න තියෙන එක ඒට නෙමේ සීට යවලා පහුවෙනිදා කිනෝට මගේ තෙල් ආවේ නැහැ කියලා සල්ලි අර සී ෂෙඩ් එකෙන් ධම්මගෙන ඊළඟට යවන්නේ ඒට. ඒ කියන්නේ ඒකෙන් රුපියල් 30000 40000 ගසා කරනවා. අද කර්මාන්ත සාකරුවෝ කර්මාන්ත හිමියෝ ඩොලර් මිලියන 16කට වඩා තෙල් ඉල්ලලා දින 14කට වැඩි සල්ලි බැඳලා මේ මොහොතේ 100කට 70කට වැඩි තෙල් ටික යවන්නේ. පිරුම්හල් හිමියෝ සති දෙකකට වැඩි ඩොලර් මිලියන රුපියල් මිලියන 850කට වැඩි බැඳලා තියෙනවා. දින 3-4 තෙල් ටික ගිහිල්ලා නැහැ. IOC එක චීන වරා ඉඳලා හරි දිනේට සැලසුම් අනුව ඉන්ධන ටික බෙදනවා. අපිට ඉන්ධන රථ 800ක් විතර යොදවන්න පුළුවන්. කාර්යක්ෂම කණ්ඩායම ඉන්නවා. තෙල් ටික යන්නේ රුපියල් 25000 30000 දුන්නා නම් තෙල් ටික යන්නේ IOC එක බෙදනවා චීන වරයි. මේ හොරකම් හින්දා තමයි ජනතාව පීඩාවට පාලකයට දැනුවත් කරලත් ඔබලගේ මාධ්‍ය වලින් මුද්‍රිත වලින් හෙළි කරලත් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ තුරුක් ගන්නෙ නැහැ. සභාපති දැනුවත් කරා, ලේකම්ලා දැනුවත් කරා, ඊළඟට මාධ්‍ය වලින් කිව්වා ඔක්කොම බයයි. ඒ කියන්නේ හැමෝගෙම පොකට් එකට යනවාද කියලා තමයි අහන්න තියෙන්නේ. යන්නේ නැත්තම් මේ හොරු රැකලා මිනිස්සුන්ව මේ බෝලිං වල තියලා මරන්නේ ඇයි? ආනන්ද බාල මහත්තයා බොහොම වැදගත් හෙළිදරව් කිරීමක් ඒක. දැන් මොකද රටේම විරෝධය සමහර වෙලාවට එනවා මේ අර ලීටරය 2 තෙල් අදින අපේ මේ ත්‍රිරෝදරත මහත්තුරු හරියට බොහොම හරි බයිසිකල් වලට. මට අගය කරන්න. ඒ අසරණ මිනිස්සු මම පෙන්න නෙමෙයි. ටීවී රියදුරා සතිය දවස් 4 රීවිල් වලින් ලක්ෂ 8කට වැඩි පවුල ජීවත් කරන්න ටීවී එකේ. ඔහුට පොලිමේ දවස් 4ක් ඉඳලා තෙල් ටික ගහගත්තම ඔහු විකුණනවා හැරෙන්න වෙන මොනවද කරන්නේ? 400ට 500ට අර 1500ට විකුණන්න වෙනවා. මොකද ඔහුගේ ජීවිතයම ගෙනියන්න තියෙන ටීවී එකේ. ඒ දෙන්නේ නැතුව ඒ සහෝදර ඊළඟ මෝටර් සයිකල් අපේ සහෝදරවරු 195ක්ම මෝටර් සයිකලේ තියෙන රැකියාවට යන්නේ. ටීවී වලින් 180ක්ම වෘත්තිකය වෙලා තියෙන්නේ. පවුල් නඩත්තු කරන්නේ. ඊළඟට අපි පොඩි 2000 නෙමෙයි 1000කට වැඩි පොඩි කාර් අපි ලීසින් වලට අරන් අපේ සහෝදර සහෝදරියෝ රැකියාව බොහොම ආසාවෙන් ගමන් ලීසින් වලට අරන් තියෙන්නේ. ඒකට ඔක්කත් තෙල් ටික නැහැ, රැකියාවක් නැහැ. වැඩපොළට නොගියපුවම දීමනා ටිකක් නැහැ, පැමිණීමේ දීමනාවක් නැහැ, නෝපෙත් වැටෙනවා. ගෙදරත් අඬදමර, ගෙදරත් ගෝරි, පොලිමිත් ගෝරි, ජීවිත වනසමින් මේ දූෂිත ක්‍රියාමාර්ග නවත්තන්නෙත් නැහැ. මට ඕනේ අන්න ඒක නිසා. මොකද මේ රටේම විරෝධය එන්නේ එතනට. ඒක නිර්මාණය කරන්න උත්සාහ කරනවා මේ ත්‍රිරෝදරත රියදුරන් බයිසිකල් සහෝදර සහෝදරියන් තමයි මේ වැඩේ ඉන්නේ. ඒ අය ඇදපු තෙල්, ඒ අය හංගපු තෙල් නිසා තමයි සහ තවත් නිර්මාණය කරන්න උත්සාහ කරනවා පොලිසිය තෙල් ගන්නවා කියලා. ඒක ඇත්තක් හෝ නැත්තක් තියෙන්න පුළුවන්. නමුත් මේවා මහා පරිමාණ ලීටර් 33000ක් කියන්නේ ඊටාම දැවැන්ත ප්‍රමාණයක්. මේ වගේ මොනවද ඔබතුමා සතුව තියෙන තොරතුරු? නේද මේ තමයි මේ සැලසුම. ඉන්ධන යවන සැලසුම. මෙන්න මේ වලට යවනවා. මෙවට ගිහිල්ලා තියනවාද? මම පැහැදිලිව කියන්නේ. සභාපතිතුමා දැනුවත් කරා. ෆෝන් එකෙන් කතා කරා, SMS දැනුවත් කරා, අමාත්‍යාංශේ නිලධාරීන් දැනුවත් කරා. මොකද ඒකට ඉහෙලින් මොකද සමහරුන්ග දාලා තියෙන ජනාධිපතිතුමානේ. ඒ සභාපති ජනාධිපතිගේ. ඔව් මම උත්තර දෙන්නේ නැහැ. මට ඕන දේ තමයි කරන්නේ. ඇල්ලුපායට ක්‍රියාමාර්ග නැහැ. එතකොට කියන එකක් උගේ පොලිසිය. ඔව්. සීලු පොලිස් නිලධාරීන් නෙමෙයි. තෙල් සංස්ථායි සීලු සේවකකුත් මේ වංචාවට සම්බන්ධ නැහැ. තල්ලු කරේ කවුද? පාලකයා 33000 බවුසරේ වෙන තැනක එක තව තැනකට යවනවා නම් ඒ බවුසරේ ඇතුලේ ලීටර් 20 කෑන් දාලා යවනවා නම් ලීටර් 30කට සල්ලි බැඳලා වගකීමෙන් සල්ලි බැඳලා කලාපකේ තියෙන ඕල්මස් කියන පොම්පෙන් තෙල් ගහනකොට වදින්නේ ලීටර් 20යි. ඊතරු ලීටර් 10 සල්ලි දෙන්නේ නැහැ. ඉල්ලන්න යන්නෙත් නැහැ මට මේක නැබෙන්නේ නැහනේ. ඒවට මොකද එව්ව තමයි ඇදලා එළියට යන්නේ.
වගේ ඔඩිට් කරන්න දෙන්නේ නැහැ. ඉන්වෙස්ටිගේෂන් කරන්න දෙන්නේ නැහැ. මේ කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. මගේ ෆෝන් එකේ තියෙන සුපර් ඩීසල් අරගෙන මොකද්ද වුනේ කියලා බැරල් එක. බැරල් පුරවනවා. කොහොමද බැරල් පුරවන්නේ? බැරල් වලට තෙල් යනවා. පොලිසියේ සමහර අය මේ ක්‍රියාවලියේ ඉන්නවා. හැබැයි පොලිසිය වැටුප හරිය කියන එක නෙමෙයි. ඒකට ක්‍රමවේදයක් තියෙන එක පොලිසියටත් අර CTB වලට අර මේ පෞද්ගලික බස් වලට CTB ඩිපෝ එක දෙනවා ඇයි වෙනම තැනක් දෙන්න බැරි? දැන් මම බුල් කෑන් වලින් ගන්න. අපි දන්නවා බයික් නවත්තලා ඒව අරන් ඇවිල්ලා ගහලා දීලා සල්ලි ගන්නවා. නැහැ කියන්න බෑ. අද ජාවාරමේ මේ අය නිරත වෙලා ඉන්නවා. මොකද සෙට් කාර්යයත් බයයි. ඌට නොදුන්නොත් ඉවරයි. තව දෙයක් තියෙනවා සෙට් එකේ. හැමෝම නෙමෙයි. පොම්ප කරුට කීයක් හරි දෙන්න වෙනවා. ඊළඟට සෙට් එකේ අර පොලිමේ මිනිස්සු ඉන්නකොට හුලං අල්ලනවා. ටැංකිය. ඩිප් එක දානකොට තියෙනවා. එන්නේ නෑ තෙල්. හුලං අල්ලලා. ලීටර් 1200 300 මේ වක්කීමෙන් හැමෝම කරන්නේ නෑ. හැබැයි අපි එකක් කියනවා. පිරුංගල් හිමියටත් සංස්ථාවේ සේවකයාට ලීටර ගණන් ගහගන්න පුළුවන් නම් සීමාවක් නැතුව වෛද්‍යවරයාට නැති සීමාව තියෙනවා නම් පිරුංගල් හිමියටත් අඩු ගන්න අපි ලීටර් 50ක්වත් උඹට ගන්න පුළුවන් කියලා කිව්වනම් කමන්නේ. මොකද ඔහු සති ගණන් සල්ලි බැඳලා ඔහුට තෙල් එන්නෙත් නැහැ. හැබැයි ඒක නවත්තන්න පුළුවන්. මං කියන සිස්ටම් එක. මේ සිස්ටම් එකේ එන්න ඕනේ මොකේද? පොම්පෙට. සිස්ටම් එක පොම්පෙට ආවම මොකද ඩිජිටල් පොම්ප තියෙන්නේ. සිස්ටම් එක ආවම ඔයා දැකලාද පිටරට කියනවා පුටිනුත් තෙල් ගහනවා තනියම ගිහිල්ලා කියලා. ඒ රට ඒයි සිස්ටම් එක තියෙන්නේ. පොම්පර්ලා නැහැ. පොම්පර්ලා ඉන්නේ මේ එතන ඉන්න සේවක කාර්යකාර තෙල් ගහනකම් ට්‍රේඩර් මේක පිහලා ඔය මොනාර ගිෆ්ට් එකක් දෙන්න ඉන්නේ. තෙල් ගහ ගන්න අපිම. ලස්සන කාන්තාවත් ඔය වගේ ගහනවා. ඒ වගේම රටේ රාජ්‍ය නායකයෝත් ගහනවා. ඒගොල්ලෝ ඇයි අර සිස්ටම් එකේ හරියට ගාන ගැහුවා. දැන් මේ සිස්ටම් එක පොම්ප කරුට ඉන්න පුළුවන් නීති විරෝධී, රක්ෂණ විරෝධී. ජංගම දුරකථනයක් පෙට්‍රල් ෂෙඩ් එක භාවිතා කරන්න බෑ. වාහනේ ගිහපුවම එන්ජින් එක නවත්තන්න ඕනේ. දැන් අපි මේ කෝඩ් එක අරන් යන්නේ ජංගම දුරකථන. ඔව් ඒක නෝ මේක සම්පූර්ණ නීතියෝනේ. ගිනි ගත්තොත් ගෙවන්නේ. ගිනි ගන්නවා කියන්නේ පුපුරනවා. පෙට්‍රල් කරනවා බැරි ඉලාකත් ඒ ඔන්නලා තියෙන විදුලි කැටුවත් මේකට එනවා ඒකම ස්පාක් වෙනවා. ඔයා දැකලා තියෙනවද පෙට්‍රල් ගහනකොට වේපර් එක අර මිරිඟු වගේ දැල්ලක් එනවා. ඒක දුර ඉඳලා ඇල්ලුවත් සිගරට් එකක් බිව්වොත් ගින්නේ ඉන්නේ මුලට. මේ ජංගම සම්පූර්ණයෙන් තහනම්. ජාත්‍යන්තර රක්ෂණ මූලිකදම රක්ෂණ සහතිකයක් දෙන්නේ පිරුංගල්ට ගිනිහා ප්‍රවේශම් සහතිකේ නැතිනම් දෙන්නේ කොහොමද ජංගම දුර මේකයි කියන්නේ ඇමතිවරුන්ට පාලකයන්ට හිතුණු විදිහට පුළුවන් රටේ නීති මේ මිනිස්සු මරන්නේ නැහැ මේ ඇමතිවරයා මතකද කිව්වා ජංගම බවුසර් දානවා කියන පෙට්‍රල් මං ඒකයි මොකද්ද මේ රට එහෙම කරන්න පුළුවන් ඔයාලට මතකයිද ඔයාගේ පොඩි කාලේ නැතු ඇති අපේ පොඩි කාලේ තුල භූමි තෙල් කරත් ගියා සෞම්පකාරේ ලොරියේ ට්‍රැක්ටරේ දාම් භූමි තෙල් ගෙනිච්ච. ඇයි ඒක නැවැත්තුවේ? රටේ වාහන වැඩි වුණ හින්දා. ඒකෙන් ස්පාක් වෙලා සයිලන්සරෙන් ගිනි පුපුරු යන හින්දා ගිනි ගනී කියලා සෙඩ් එකෙන් විතර භූමි තෙල් ටික දුන්නා. භූමි තෙල් ටැංකිය උඩ තියන්න පුළුවන්. ඩීසල්. පෙට්‍රල් ටැංකිය පොළවේ වලලන්න ඕනේ. පිරවුම් වලින්. ගිනියා ප්‍රවේශන සහතිකයේ තියලා ගිනි නිවන උපකරණක් තියෙන පිරවුම් වලෙත් තෙල් ටැංකිය තියෙන පොළොව යට. පෙට්‍රල් බවුසරේ ආපුවම ගහලා ඉවරලා සම්පූර්ණ පිට වෙන තුරු තෙල් නිකුත් කරන්න බෑ. ඉන්ධන රථයක් ආපුවම පිරුම් වල වහලයි තෙල් බාන්නේ. ඇමති කියනවා ජංගම බවුසර් ටිකක් දානවා. ඒ යන්නේ රටේ මිනිස්සු ගිනි තියලා මරන්න. බාලා ගෑස් ගනනලා ගෙවලුත් විනාශ කරා මිනිස්සුන්වත් මැරුවා. පොලිමෙත් තියලා මරලා දැන් පෙට්‍රල් බෙදන්න යන කොහේ තියෙන නීතියක්ද මේ රට දැන් මේ දේශපාලකයට අවුරුදු 5ට බලය දීලා මේ වගේ අත්නෝමතික දේශීය සම්පතුත් කොල්ල කාලා අපි එක කොල්ල කනවා කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව ජපාන් සහයෝගී දාපතනම මේ ඔක්කොම කියන්නේ ඔබලා ආධාර ඉල්ලන් ඉස්සෙල්ලා රටේ මුල්‍ය අක්‍රමිකතාවයේ වහම නවත්තන්න විධිමත් භාවයට නීති පද්ධතිය සකස් කරන්න තියෙදි මුල්‍ය පද්ධතිය සකස් කරන්න කියන්නේ ඇයි උඹලගේ රට පාලකයෝ දේශීය සම්පත් විතර නෙමේ ඩොලරුත් හොරකම් කරලා තියෙන ඒකයි අර්බුදේ ඒක නවත්තමන් ඒ තියෙනකොට මේ කරන වැඩ ඔබතුමා එක තැනකදී කියනවා මේවා ඔඩිට් කරන්න දෙන්නේ නැහැ කියලා විගණනය කරන්න දෙන්නේ නැහැ කියලා ඔව් කොච්චර කාලයකට කලින්ද අන්තිම විගණනයක් කරලා තියෙන්නේ ඒක තමයි කියන කොයි විගණන වාර්තාව දැන් මේක අපි මං ඕක කිව්වා සංස්ථාය සභාපතිතුමාට යන්න මොකද අමාත්‍යාංශ ලේකම්ට කිව්වා
හොඳට මතක තියාගන්න මේ රටේ පාරිකකෝ තෙල් ගෙවන්නේ තෙල් සංස්ථාව. පිරුම්හලේ හිමියා ඉන්ධන ඇනුම දෙන්නේ තෙල් සංස්ථාවේ ගිණුමට. ඔය කනිත් තෙල් තොග සමාගමට නෙමෙයි. ඒක තියෙන්නේ තෙල් සංස්ථාවේ IOC එකේ තෙල් බෙදන්න. අද බල්ල නකුට නකටොන් නෙමෙයි වනන්න ඕන බල්ලයි නකුට. දැන් නකුට බල්ල ඕන නටවන. පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා කනිත් තෙල් තොග සංස්ථාවේ සමාගමේ ක්‍රියාවලිය. දූෂිත ක්‍රියාවලිය. ඉන්ධන ලංකාවේ වටේටම ඉන්ධන ගබඩා වලට බෙදන්න සුද්දා ඔක්කොම ගබඩා හැදුවේ ප්‍රාදේශීය ගබඩා දුම්රියත් එක්ක රේල් පාරත් එක්ක ඉන්ධන බෙදන්නේ තෙල් ගබඩා තොග ගබඩාව මොකෙන්ද ඉන්ධන රතවලින් කොළඹ ඉඳලා මඩකලපුවට යනවා කෝච්චි ගිහපුවම ඉන්ධන රතයකට වඩා 160ක් අඩු මේ ගසාකාමයේ තැන් මේ ඔක්කොම මිල සූත්‍රයට දාලා තියෙන ඕගලන්ගේ ඕගොල්ලෝ මේ සල්ලි ගෙවන්නේ ගසා කරන සූත්‍ර වලට. ලෝකයාද ඉන්නන මිල අඩුයි. මේ සූත්‍රයට තියෙන ඔක්කොම දේවල්. සතේ පටන් සීලු නාස්තිය දූෂණි මේකට ඇතුළත් කරලා ඔබලා ගෙවන්නේ. ඒවට වන්දි ගෙවන්නේ ජනතාව ප්‍රමිතිය නැති ඉන්නනක් ගන්න වෙලා. මග නවතිනවා. නොක් කරනවා කියනවා. පැහැදිලිව බලන්න හිටපු රසායනාගාර කලමනාකරුවා ඉල්ලකුව පිරිපහදුවේ ඉන්නන ඉතා ඉහළයි ගෙන්න නෙවෙයි ප්‍රමිතිය 100% නැහැ කියලා. ඉතින් මේ ඌම නීති තියෙනවා මුල්‍ය පද්ධතිය තියෙනවා විමර්ශන අංශය තියෙනවා විමර්ශන අංශ ගිහිල්ලා ආරක්ෂක අංශේ නියෝජ්‍ය නිලධාරීන් ගිහිල්ලා කොහොමද මේ තමුසල වෙන වැඩක් බලා ගන්නවා. ඔය බවුසරල්ලන්නද තියෙන්නේ. ඒකයි තියෙන්නේ. අපි මේ කියන්නේ මේ නාලිකාංග අපේ රටේ පාලකයාට බලන්න. දැන් බලන්න තියෙන දැන් ආපු ජනාධිපති නීති කියන හරි දැන් හදන්නකො අපිට බනින්න ඕනේ නැහනේ ඔබලා ගෙනාව නම් QR එක විධිමත් විදියට ඉන්ධන ටික බෙදුවා නම් නමුත් මේ බින්දුවේ සිටලා 9 දක්වා 10 එකපාර ගෙන්වීම තුර දැඩි අරගල පිරුම්හල් තුල ඇති වෙනවා ජීවිත වෙනසෙන්න පුළුවන් කරුණා කරලා මේ QR කෝඩ් එකට දාන්න ඉන්ධන ගන්න එකට දින වෙන් කරන්න එකපාර තොගය යවන්න එපා එකපාර තොගය යන මුළු දින 7ටම සම්පූර්ණ පිරුම්හල පුරවන්න අද එන්නේ අද ගියාට පස්සේ දවස් 2කින් එතකොට මිනිස්සු මහමග දැන් දින ගානක් බෙදලා පොලිමේ නම් අංක 10ම එක සැරේ ආවම ඒක වළක්වන්නේ කොහොමද මේකවත් තේරෙන්නේ නැත්නම් රටක් කරන්න පුළුවන් නීතියට ඉස්සෙල්ලා ගරු කරන්න ඇමතිකම කියන්නේ తాවකාලිකයි හොඳ මතක තියාගන්න ලයිසන් එකක් තියෙන්නේ ඒ ලයිසන් එක తాවකාලිකයි කියන එක හොඳට මතක තියාගන්න ඒ ලයිසන් එක తాවකාලිකයි කියලා ජනතාවත් මතක් කරලා දෙන්න ඕනේ හැමතිස්සෙම. හැමතිස්සෙම මතක් කරලා දුන්න. ඒකනේ මතක් කරපියුම් අර බණ්ඩාරනායක පිළිරුව ගාව කඩයි කියලා කවුරු කිව්වා කියලා වෙන අය වල්ලන්න කිව්වේ. අර හොඳම වැදගත් මේ බෞද්ධ රටක් කියනවා. මේ ජනාධිපති වුණාම අගමැති වුණාම හිටපු ජනාධිපතිය ලෝල දාලා පාර්ලිමේන්තු ඔලුකඩින් ජනාධිපතිලා ඒ පිනෙන් අගමැති වෙලා ගිහිල්ලා කාගේද අත බැඳගන්න මහා නායක හිමුවරුන්ට කියලා. ඒ කියලා වස්වසනකොට අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ පිළිරුව ගාව ඒ එලවන්න පොලිසිය හැම වෙලාවෙම යනවා. ඇත්තෙන්ම කියන්න ඕනේ අධිකරණ නියෝගයක් තියෙනවා. නමුත් ඔබ වහන්සේ නියෝග නොකර බොහොම සාමකාමී ඉන්න දෙයක් නැහැනේ. වස්නේ වසන්නේ අර 4 දෙනෙක් අල්ලන් ගියා. ඇත්තෙන්ම පොලිසියට තුන අනේ කරුණා කළා ඉවත් වෙන්න දෙවෙනි පාර හිටියොත් අධිකරණයට දානවා. මොකද අධිකරණේ සිරගත කිරීම වරදක් නැහැ. අධිකරණයට දාපම උන් අධිකරණය ගණන් ගන්නෑ නීති ගණන් ගන්නෑ කියවම අධිකරණයේ මහේස්ත්‍රාත්තුමියට වෙනවා තුමාට වෙනවා නීතියට පුරුදු වෙන් කියන්න ඔහුන්ට දඬුවම දෙන්න. හැබැයි නීතිය සුරකින්නේ නැති දේශපාලකයාගේ හෙන්තයි වෙලා ඉන්න පොලිසිය අසරණ මිනිස්සුන්ව කුදලගෙන යනවා. මෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පලිත මහතා ස්තුතියි. බොහොම ස්තුතියි. අවශ්‍ය කරුණු මේ කාලේ දීම පිළිබඳ වැදගත්කම අපි මාධ්‍ය සාකච්ඡාවකවත් යන්නේ අපි කීපකේ වැරදි කෑල්ලක් අල්ලලා. නමුත් මේක ඔබතුමාලා බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ දුන්න අවස්ථාව රටේ ජනතාවට ඇත්ත කියන්න පාලකයාගේ ඇස්සරින්න දුන්න අවස්ථාවට බොහොම පිං. බොහොම ස්තුතියි. අන්න ඒක තමයි කතාව. හරි කෑල්ල හරි තනින් අල්ලගන්න ජනතාව දැන්වත් පුරුදු වෙන්න ඕනේ. ඒකයි වැඩසටහන පටන් ගනිද්දි මම කිව්වේ. තිරය පිටුපස්ස තියෙන කතාව ඇත්තටම අභිචෝදනාව එල්ල කරන තැනට නෙවෙයි වෙන්න ඕනේ කියලා. අපි බලමු මීට වඩා දේවල් අපිට ඉදිරියේදී හෙළිදරව් කරගන්න පුළුවන්ද කියලා. එතකන් හරි කෑල්ල අල්ලගෙන හරි කොටස තේරුම් ගන්න
මහජනතාව විදියට අපි පුරුදු වෙමු. ස්තුතියි. සුබ රාත්‍රියක් ඔබට. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.